තෙරුවන් සරණයි. ගෞරවනීය මහා සංඝරත්නයන් සමාව අවසර ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්නතුනි, විනය පිටක අධ්‍යයනය පාඩම් මාලාවේ මහා වග්ග පාළියට අයත් මහා කන්දකය අප විසින් සාකච්ඡා කරමින් සිටින්නේ, අධ්‍යයනය කරමින් සිටින්නේ. එහිදී අපි මහා කන්දකේ පළවෙනි වාක්‍යය තේන සමයේන බුද්ධෝ භගවා උරුවේලායන් විහෙරති නජ්ජා නේරංජරාය තීරේ බෝධිරුක්ඛ මූලයේ පඨමාභි සම්බුද්ධෝ කියන මේ උතුම් වූ පාඨය එදා අවසාන වීඩියෝවේදී සාකච්ඡා කළා. ඊළඟට සඳහන් වෙනවා අතකෝ භගවා බෝධිරුක්ඛ මූලේ සත්තාහං ඒකපල්ලං කියන නිසීදි විමුක්ති සුඛ පටිසංවේදී යනුවෙන්. ඒ කියන්නේ එදා ඒ සඳහන් කරපු නේරංජරා නදී තෙර උරුවේලාවේ බෝධි වෘක්ෂ මූලයේහි දසදහසක් ලෝක ධාතුව කම්පා කරවමින් පුණ්‍යලද සමතින්සත් පාරමී බලයෙන් ලෞතුරා සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත් වී වදාළ ඒ ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ බෝධි වෘක්ෂ මූලයේහි දින 7ක් එකම පල්ලංකයෙන්, ඒ කියන්නේ ලෞතුරා බුද්ධත්වය ලබාගෙන මිස මින් නොනැගිටිමි කියලා චතුරංග සමන්නාගත වීර්යෙන් වජිරාසනානුරූಢව වැඩ හිටියානම් ඒ පල්ලංකේම ලෞතුරා බුද්ධත්වයට පත් වුණා. නැවත ඒ පල්ලංකයෙන් නොනැගිටි ඉදිරියටත් දින 7ක් ඒ ආසනයේම වැඩ හිඳිනවා විමුක්ති සුව විඳිමින්. එතකොට බුද්ධත්වයෙන් පසුව එළඹි පළමු සතිය තථාගතයන් වහන්සේ වැඩ ඉඳලා තියෙන්නේ බෝධි වෘක්ෂ මූලයේමයි. ඒ වගේම තථාගතයන් වහන්සේ ඒ සත් දින ඇතුළත එකඳු වතාවක් හෝ එම ආසනයෙන් නැගී හිඳලා නැහැ. එපමණක් නෙමෙයි, ඒ පළඟ කවදාවත් ලිහිල් කළෙත් නැහැ. සිරිපතුල් යුග මේ මහ පොළොව මත තැබුවෙත් නැහැ. ඒ පල්ලංකේම තථාගතයන් වහන්සේ දින 7ක් විමුක්ති සුව විඳිමින් වැඩ ඉඳලා තියෙනවා. ඒ පිළිබඳව විස්තර කරද්දී අට්ඨකථාචාරීන් වහන්සේ සඳහන් කරනවා ඒක පල්ලංකේ නාති සකිම්පි අනුට්ඨ හිත්වා. ඒක පල්ලංකේන කියන්නේ එකවරක් හෝ නොනැගිටි යතා ආභුචිතේන ඒකේනේව පල්ලංකේන යම්සේදා ලෞතුරා බුද්ධත්වයේ පිණිස පළඟ බැඳගත්තා නම් සිද්ධාර්ථ මහ බෝසත්වයන් වහන්සේ හැටියට බුද්ධත්වයට පත් වී අනතුරුවත් ඒ බැඳගත් පළඟින්ම වැඩ හිටියා. ඒක නිසා ඒකේනේව පල්ලංකේන එකම පල්ලංකේන කියලා උපාලි මහරහතන් වහන්සේ විසින් සඳහන් කරනවා කියලා අට්ඨකථාචාරීන් වහන්සේ පෙන්නනවා. ඊට පස්සේ විමුක්ති සුඛ පටිසංවේදීති විමුක්ති සුඛං ඵල සමාපatti සුඛං පටිසංවේදය මානෝ. විමුක්ති සුඛ පටිසංවේදී කියලා කියන්නේ සියලු සංස්කාරයන්ගෙන් ක්ලේශ උපදීන්ගෙන් සිත නිදහස් කොටගෙන
සංසාර ගමනේ මෙතෙක් කල් තමන් වහන්සේ ඇවිදිමින් පැමිණියා. අනේක ජාති සංසාරං සන්දා විස්සං අනිබ්බිසං ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ජාති පුනප්පුනං. අනේක ජාති සංසාරේහි නැවත නැවත දුකටපත් වෙමින් මේ පංචස්කන්ධය නැමැති ගෘහය නිර්මාණය කරන වඩුවා හොයාගෙන තමන් වහන්සේ වැඩම කළා. හැබැයි ඒ අවස්ථා එකකදීවත් තමන් වහන්සේගේ සිත විසංකාර නම් වූ නිර්වාණයට පැමිණියේ නැහැ. නමුත් එදා බෝධිපල්ලංකයේදී විසංකාරගතං චිත්තං තණ්හානං කය මජ්ජගා තථාගතයන් වහන්සේගේ සිත සංසාරේ පළමු වතාවට සංස්කාරයන් අතහැරලා විසංකාරයට පැමිණියා. ඒ වගේම තණ්හාව ෂය වුණා. එන්නේ සංස්කාර නිමිතීන්ගෙන් තොර නිර්වාණය අරමුණු කොටගෙන අවිද්‍යා තෘෂ්ණාදී ක්ලේශයන්ගෙන් මිදුණු ලෞකික නොවූ ලෞකිකත්වයෙන් එතර පවතින ලෝකෝත්තර සුවයක් වෙච්ච අරිහත් ඵල සමාපatti සුවයෙන් එම සුවය විඳිමින් තථාගතයන් වහන්සේ ඒ පල්ලංකයෙන් එක දවසක් දෙකක් තුනක් හතරක් පහක් හයක් නෙමේ දින 7ක්ම වැඩ සිටි බව සඳහන් වෙනවා. එතකොට සාරත්ත දීපනියේ සඳහන් වෙන විදිහට ඒ අර්ථයම ව්‍යාකරණානුකූලව මදක් විස්තර කරලා තියෙනවා. අතකෝ භගවා කියලායි මෙතන ආරම්භ වෙන්නේ. එතනදී ඒක නිසා සාරත් දීපනී ටීකාචාර්යින් වහන්සේ කියනවා අත කියලා කියන්නේ ඒ සමේහි කියන අර්ථය කියලා අරගන්නට ඕනේ. මොකද අත කියන શબ્දය පසුව ඉනික් පිටි වගේ විවිධ අදහස් වල දෙන නිපාත පදයක්. මෙතනදී ඒ සමේහි කියන අර්ථය ගත යුතුයි. ඒ කියන්නේ යම් සමයක යස්මින් සමේ අபிසම්බුද්ධෝ හුත්වා යම් කිසි සමයක ලෞතර සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා බෝධි රුක්ඛ මූලේ විහෙරති බෝධි වෘක්ෂ මූලෙහි වැඩ සිටියා නම් තස්මින් සමේති අත්තෝ අන්නේ සමේහි කියන අර්ථය. තේනේ උදාන පාළියා එම උදාන පාළියේ තේන කෝපන සමේන භගවා සත්තාහං ඒකපල්ලං කියන නිසින්නෝ හෝති විමුක්ති පටිසංවේදී විමුක්ති සුඛ පටිසංවේදී යනුවෙන් උදාන පාළියේ සඳහන් වෙන බව සිහිපත් කරනවා ටීකාචාර්යින් වහන්සේ. ඒ වගේම අත කියන නිපාතයේ තවත් අර්ථයක් පෙන්වලා දෙනවා ටීකාචාර්යින් වහන්සේ. තමයි පච්චාති පසුව කියන අර්ථය. මෙන්න මේ අර්ථෙත් මේ නිපාතයේ දෙනවා. එයින් අபிසම්බුද්ධත්වයට පත්ති පසුව අபிසම්බුද්ධත්වයට පෙර නෙමෙයි අபிසම්බුද්ධත්වයෙන් පසුව කියන අර්ථය නිසා අත කියන ප්‍රත්‍යය දුවයි නිපාතයේ දුවයි කියලා සඳහන් කරනවා. ඊට පස්සේ කෝ කියන පදය පද පූර්ණ නිපාතයක්. සත්ත අහානි දින 7ක් කියන එක තමයි සත්තාහං කියලා සඳහන් වෙන්නේ. අච්ඡන්ත සංයෝගයේ චිත්ත උපයෝග වචනං කියලා සඳහන් කරන අය සඳහන් වෙන්නේ ဒုတိ විභක්තියෙන් සත්තාහං කියන එක දින 7ක් මේ සත්ත අහං මෙතනදී සත්ත
සත්ත අහානි කියන පද දෙක එකතු වී ද්විතියාවෙන් තබලා තියෙනවා. යස්මා භගවා තං සත්තාහං නිරන්තරාය අච්ඡන්තමේව ඵල සමාපatti සුකේන විහාසී තස්මා සත්තාහන්ති අච්ඡන්ත සංයෝග වශයෙන් උපයෝග වචනං උත්තං. තථාගතයන් වහන්සේ යම් හේකින් ඒ දින 7 නිරන්තරයෙන් කියන්නේ අතරක් නොතබා මෙන්න මේ වෙලාවට මෙන්න මේ කරුණෙහි මෙන්න මේ කටයුත්තේහි මෙන්න මේ නිමේෂයේදී නැවැත්තුවක් කියන්නේ නැතුව නිරන්තරයෙන්ම අතිශයින්ම අඩුවක් නොකොට ඵල සමාපatti සුවයෙන්ම වැඩ වාසය කළා. එබැවින් සත්තාහං යනුවෙන් අච්ඡන්ත සංයෝග වශයෙන් ဒုတိယ විභක්ති වචනයෙන් මේ දැක්වුවා කියලා සඳහන් වෙනවා. අච්ඡන්ත සංයෝග කියන්නේ නිරතුරු යෙදී සිටීම නැත්නම් යම්කිසි ක්‍රියාවක් අතර නැතිව යෙදෙනවා කියන අර්ථය බීම තමයි අච්ඡන්ත සංයෝග කියලා කියන්නේ. ඒ අත්‍යන්ත සංයෝග වශයෙන් තමයි ဒုတိယ විභක්තියෙන් දැක්වේ කියලා ටීකාචාර්යින් වහන්සේ සඳහන් කරන. මොකද නැත්නම් මේක සත්ත අහානි කියලායි සාමාන්‍යයෙන් එන්නට ඕනේ. නමුත් සත්තාහං කියලා ඒක වචනයෙන් ဒုတိယ ඒක වචනයෙන් දක්වලා තියෙන්නේ. ඒ කාරණේ නිසා කියලා සඳහන් කරනවා. ඒක පල්ලංකේනාති. ඒක පල්ලංකයෙන් කියලා කියන්නේ විසාක පුන්නමාය අත්තංගතේයේව සුරියේ අපරාජිත පල්ලංක වශයෙන් වජිරාසනේ නිසින්න කාලතෝ පට්ටාය සකිම්පි අනුට්ඨ හිත්වා යතා බුජ්තේන ඒකේනේව පල්ලංකේන. බලන්න ලස්සනට පැහැදිලි කරලා දක්වනවා ටීකාචාර්යින් වහන්සේ. ඒක පල්ලංකේන කියන්නේ වෙසක් පුර 15වක දවසේ වෙසක් පුර 15වක දවසේ ඉර බැස ගියාට පස්සේ කියන්නේ ඉර බැස අනත්ත සමාවෙන අනත්තං ගතේයේව සූරියේ කියලා සඳහන් කරන්නේ ඉර බැහැයන්ට කලින් ඉර බැහැගෙන යන්න කලින් ඉර බැහැගෙන යන්න සමීප වෙද්දී කියන එක තමයි අනත්තං ගතේයේව සූරියේ කියලා කියන්නේ. තාම බැහැලා ගිහිල්ලා නැහැ. නමුත් බැහැගෙන යන්න කිට්ටුව අපරාජිත පල්ලංක වශයෙන් පරාජය වෙන්න බලාගෙන නෙමෙයි. මේ වතාවෙත් පුළුවන් වුණොත් මම බුද්ධත්වයටපත් වෙනවා. බැරි වුණොත් කරන්න දෙයක් නැහැ. ආයි මම පාරමිතා ධර්ම කොහොම හරි සම්පූර්ණ කරගෙන බුද්ධත්වයටපත් වෙනවා. උත්සාහ දරලා බලනවා. මේ වතාවේදීවත් හරියයිද දන්නේ කියන අදහසින් නෙමෙයි. අපරාජිත පල්ලංකේන මේ වතාවේ තථාගතයන් වහන්සේ මහ බෝධිසත්වයන් වහන්සේ වජිරාසනානුරූඪ වුණේ අයි පෙරදිලා නැගිටින්න නෙමෙයි. දසමරසෙන් පරද්දරා ලෞතර සම්මා සම්බුද්ධ රාජ්‍ය දිනනවාම කියන අදහසින්. ඒ වගේම මේ පල්ලංකය අපරාජිත පල්ලංකයක් වුණා. මෙතනදි තමයි මහ බෝධිසත්වයන් වහන්සේ තමන් වහන්සේගේ අදහස මස්තක ප්‍රාප්ත කරගත්තේ කෙලෙස් පෙරද්දුවේ ලෞතර බුද්ධ රාජ්‍යයට පත් වුණේ. නිසා මේක අපරාජිත පල්ලංකය කියලා සඳහන් කරනවා. ඒ අපරාජිත පල්ලංකයෙන්ම වජිරාසනේහි නිසින්න කාලතෝ පට්ටාය වැඩ හිඳපු කාලයේ පටන්
සකිම්පි අනුට්ට හිත්වා එක මොහොතක්වත් නැගිටින්නේ නැතිව එක වරක් හෝ නැගිටින්නේ නැතිව යථා බුද්ධිතේන බැඳගත්තා වූ පල්ලංකයෙන්ම ඒකේ නේව එකම පල්ලංකයෙන් කියන අදහස් තමයි ඒක පල්ලංකේන කියලා සඳහන් කරන්නේ. ටීකාචාරින් වහන්සේ පැහැදිලි කරනවා විමුක්ති සුඛ පටිසංවේදීති එත් තදංග වික්කම්බන සමුච්ඡේද පටිප්පස්සද්දි නිස්සරණ විමුක්තිසු පංචසු පටිප්පස්සද්දි විමුක්ති සංඛාතා භගවතා ඵල විමුක්ති අදිප්පේතාති ආහ විමුක්ති සුඛ ඵල විමුක්ති සුඛං ඵල සමාපatti සුඛං පටිසංවේදය මානෝ කියලා. ඒ කියන්නේ කාමාවචර කුසල සිත් වලින් අපි අකුසල ධර්මයන් යටපත් කරගෙන ඉන්නකොට ඒකට කියනවා තදංග ප්‍රහාණය කියලා, තදංග විමුක්තිය කියලා. අකුසලයන්ගෙන් తాවකාලිකව යෙදෙන දාන ආදී පින්කම් වලදී මිදීමක් තියෙනවා. ඒ මිදීම සැපයක්. ඒක කියනවා තදංග විමුක්තිය කියලා. ඒ වගේම අර්පණා ධාන ලැබීමෙන් ක්ලේශ ධර්මයන් විස්කම්බන වශයෙන් ප්‍රහාණය කරනවා. එයත් කෙලෙසුන්ගෙන් මිදීමක්. එයා ඊට වැඩිය බල සම්පන්න. ඒකට කියනවා වික්කම්බන විමුක්තිය කියලා. ඊළඟට සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ගඥානයන්ගෙන් කෙලෙස් සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරනවා. ඒකට කියනවා සමුච්ඡේද විමුක්තිය කියලා. සමුච්ඡේද විමුක්තිය පවතින්නේ චිත්තක්ෂණ 4යි. එකකට එක චිත්තක්ෂණේ ගානේ. නැවත පහළ වෙන්නේ නැහැ. තමන්ගේ කටයුත්ත සිද්ධ කරලා එකවරක් වදින අකුණු සැරයෙන් යමක් විනාශ වෙනවද නැවත එය විනාශ කරන්න අකුණු සැරයක් නොවැදී වෙදීමෙන් අවශ්‍යතාවයක් නැතු වාසේ නැවත එම මාර්ගසිත පහළ වෙන්නේ නැහැ. එහි ලැබෙන විමුක්තිය සමුච්ඡේද විමුක්තිය කියලා හඳුන්වනවා. පටිප්පස්සද්දි විමුක්තිය කියලා කියන්නේ ඒ කෙලෙස් නිවා දැමුවට පස්සේ හරියට ගින්දර නිව්වට පස්සේ එහි උණුසුමත් ඉවත් වෙන්න නැවත වතුර කල ගෙනත් දමන්නා වගේ ඒ මාර්ගයට අනතුරුව ලැබෙන ඵලය සහ ඉන් පසු කාලීනව ඵල සමාපත්තියට සම්වදින අවස්ථාවේදී උපදින ඵල සිද්ධි ඇතිවන මනා වූ සංසිඳීම හඳුන්වනවා. ලෝකෝත්තර සංසිඳුණු චිත්තෝත්පාද ධර්ම හඳුන්වනවා පටිප්පස්සද්දි විමුක්තිය කියලා. නිර්වාණය හඳුන්වනවා නිස්සරණ විමුක්තිය කියලා. මේ අතරින් පටිප්පස්සද්දි සංඛ්‍යාත මේ පංචවිධ විමුක්තිය අතරින් පටිප්පස්සද්දි විමුක්තිය තමයි තථාගතයන් වහන්සේ ඒ අවස්ථාවේදී භාවිතා කළේ. ඒ තමයි ඵල විමුක්තිය. එනේ ඵල විමුක්තියෙන් තථාගතයන් වහන්සේ වැඩ සිටියා කියන බව දක්වන්නයි අටකථාචාරීන් වහන්සේ විමුක්ති සුඛං ඵල සමාපatti සුඛං පටිසංවේදයමානෝ කියලා සඳහන් කරන්න කියලා අටකථාචාරීන් වහන්සේ දැක්වේ කියන බව ටීකාව දක්වනවා. ඊට විමුක්තිතිච උපක්ඛිලේසේහි පටිප්පස්සද්දි වශයෙන් චිත්තස්ස විමුක්ත භාවෝ චිත්තමේවා තථා විමුක්තං වේදිතබ්බං යනුවෙන් විමුක්ති කියන වචනය පැහැදිලි කරනවා ටීකාචාරින් වහන්සේ. එතකොට ටීකාචාරින් වහන්සේ මෙතන පැහැදිලි කරන්නේ විමුක්ති කියන පදය
ක්‍රම දෙකකින්. ඒ තමයි උපක්ලේශයන් සංසිඳීම් වශයෙන් සිතෙහි විමුක්ත ස්වභාවය විමුක්ති කියලා හඳුන්වනවා. ඒ වගේම එකී විමුක්ත ස්වභාවයෙන් යුක්ත වූ සිතත් විමුක්ත කියලා හඳුන්වනවා. නැත්නම් විමුක්ති කියලා හඳුන්වනවා. මේ ආකාර දෙකෙන් මේ විමුක්ත කියන වචනය අර්ථ දක්වන්න පුළුවන් කියලා ටීකාචාර්යන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ දැන් මාර්ග සිත ගත්තහම මාර්ග සිත කිසිම ක්ලේශ ධර්මයක් සම්පයුක්ත සිතක් නෙමෙයි. ඒ ලෝකෝත්තර කුසල් සිතක්. මේ මාර්ග සිත් හතර ගත්තහම මේ මාර්ග සිත් හතර කෙලෙස් එක්ක සම්පයුක්ත නොවුනට කෙලෙස් සමග සටනක තමයි යෙදිලා තියෙන්නේ. එතකොට කෙලෙස් සම්පයුක්ත නොවුනත් හේතු ප්‍රත්‍යයන් සකස් වීම නිසා මතුවී ආ හැකි ස්වභාවය මාර්ග ඥානෙන් ප්‍රහාණය කරනවා. ඒක නිසා මාර්ගක්ෂණයේදී සැබවින්ම සිත සංසිඳීමක නෙමෙයි තියෙන්නේ, සටනක තිබෙන්නේ. සටන අවසන් කරලා අහවර කරලා නේ. ඒක නිසායි මාර්ගසිත හතරම අයිති වෙන්නේ සික්ඛා ධම්මා වලට. සෛක්ෂයන්ට හික්මෙමින් පවතින පුද්ගලයන්ට අයත් වූ ධර්ම වලට අයිති වෙන්නේ ඒකයි. හැබැයි ඵලසිතට එනකොට ඒ යම් ක්ලේශ ධර්මයන්කින් ඒ ලෝකෝත්තර සටනින් ජයගත්තා නම් නැවත ඒ ක්ලේශ ධර්ම මතුවී ඒ මේ හැකියාව සහ මුලින්ම නැසලා ඒෙන් හිත සංසිඳීමටපත් වෙලා තමයි ඒ ඵලසිත උපදින්නේ. විශේෂයෙන්ම අරිහත් ඵලසිත ගත්තාම අරිහත් ඵලසිත හඳුන්වනවා අසෙක්ඛා ධම්මා කියලා. මොකද ඒ අසෙක්ඛා ධම්මා කියලා සඳහන් කරන්නේ අරිහත් ඵලසිතේ ਸਰවාකාරයෙන්ම කළ යුතු බවක් තවදුරටත් ඉතිරිම නැහැ. දැන් සෝවාන් මාර්ගයේදී එක්තරා විදිහකට මාර්ග සිතෙන් ක්ලේශ ධර්මයන් නැසලා ඵලසිතේදී පටිපස්සත්ති සුවයක් විඳිනවා, සංසිඳීමක් විඳිනවා. නමුත් ඉදිරියට තව මාර්ගයක් ඉපදී යුතුයි, තව කෙලෙස් තිබෙනවා නැසන්න. නමුත් අරිහත් මාර්ගයෙන් කෙලෙස් සියල්ල නැසා අවසන් කළාට පස්සේ ලබන ඵලයෙන් ඔහුට ਸਰවාකාරයෙන් සංසිඳීමක් ලැබෙනවා. නැවත කෙලෙස් මතුවීමක් සසර කවදාවත් නැහැ. ඒ සඳහා කළ යුතු ක්‍රියාවක් නැහැ. කත කරණීය තත්ත්වයටපත් වෙනවා. ඒක නිසා ඒ සංසිඳුණු ස්වභාවයෙන් සිත ඒ කෙලෙසුන්ගෙන් මිදුණු නිසා මිදුණු ස්වභාවය හඳුන්වනවා විමුක්ත බව කියලා. එයත් විමුක්ති කියලා හඳුන්වනවා. ඒ වගේම ඒ මිදුණු සිතත් හඳුන්වනවා විමුක්ත සිතක් කියලා. එතකොට ඒ මිදුණු බව නිසා උපන්න සුවය වෙන්නට පුළුවන්. එහෙම නැත්තම් ඒ එකී
විමුක්ත සිතත් එක්ක ඒ සිත නිස්රය කොටගෙන සහජාත කොටගෙන සම්පයුක්ත කොටගෙන උපන්නා වූ සුවය වෙන්නට පුළුවන්. එය හඳුන්වනවා විමුක්ති සුවය කියලා. හැබැයි මෙතන විමුක්ති සුවය කිව්වහම විමුක්ති සුඛං කියලා කිව්වහම සෝමනස්ස වේදනාවම නෙමෙයි අදහස් කරන්නේ. එයත් ටීකාචාර්යින් වහන්සේ පැහැදිලි කරලා දෙනවා. යායම් පන්තේ උපේක්ඛා සන්තේ සුඛේ උත්තා භගවත්තා යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ යම් මේ උපේක්ෂාවක් සාන්තයයි සුඛයයි දේශනා කර වදාළේද යනුවෙන් මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන විදිහට උපේක්ෂාවද සැපයක් යයි දත යුතුයි කියනවා. ඒ වගේම සම්මෝහ විනෝදන විභංග අට කතාවේ උපේක්ඛා පන සන්තත්තා සුඛමිච්ඡේවම් භාසිතා උපේක්ෂාව සාන්ත බැවින් සුඛයක් යයි දත යුතු වශයෙන් දේශනා කළහ කියලා සඳහන් වෙනවා. ඒ වගේම තවත් කාරණයක් තියෙනවා. මේ මේ ඵල සමාපත්තිය සෝයක් වෙන්නේ සොම්නස් බව නිසාම නෙමෙයි. එහි තිබුණු ඒ සාන්ත බව නිසා කියන්නේ ඒ තමයි මේ තථාගතයන් වහන්සේ ගත්තාම භගවාහි චතුත්ථඥානිකං අරහත් ඵල සමාපත්තිය සමාපජ්ජි නයිතරං. තථාගතයන් වහන්සේ කියන්නේ සියලු දේ අග්‍ර වශයෙන් ලබන උත්තමී. අග්‍ර වූ ප්‍රතිපදාවෙන් ලබන උත්තමී. ඒ නිසා තථාගතයන් වහන්සේ සමවදින්නේ උපේක්ඛා ඒකාග්‍රතාව සහිත චතුත්ථඥාන අරිහත් ඵල සමාපත්තියට. ඒ කියන්නේ මේ පිළිබඳව නම් අභිධර්ම ඥානයක් තියෙන්නට ඕනේ තේරුම් ගන්නට. අපි ලෝකෝත්තර සිත් 8 බෙදනවා විස්තර වශයෙන් මාර්ග සිත් 20ක් සහ ඵල සිත් 20ක් වශයෙන් සිත් 40කට. ඒ කියන්නේ ප්‍රථම, ဒုတိ ය, තතිය, චතුර්ථ, පංචම කියන ධානයන් පාදක කොටගෙන ඒ සම්මර්ෂණය කරමින් ඒ අධ්‍යාස වශයෙන්ගෙන කෙනෙක්ට එකී සමාධියෙන් යුක්ත මාර්ග සිත් සහ ඵල සිත් උපදවන්න පුළුවන්. එතකොට සෝවාන් මාර්ග සිත්, සකදාගාමි, අනාගාමි, අරිහත් කියන මාර්ග සිත් ඒ කියන ධානයන්ගෙන් පහ බැගින් ලැබුණාම මාර්ග 20ක් ලැබෙනවා. ඒට අනුරූපව ඵලය ලැබෙනතර ඵල සිත් 20ක් ලැබෙනවා. සියල්ල 40යි. ඒ පංචකණයි. නමුත් ලෝතර බුදුරජාණන් වහන්සේ වගේ තික්ක ප්‍රඥයන් පංචකණය නෙමෙයි චතුත්ථ ණයෙන් තමයි ධානය උපදවන්නේ. ඒ කියන්නේ විතක්ක විචාර කියන ධානාංග දෙකම එකවර දුරු කරමින් ဒုတိ ය ධානයේ උපදවනවා චතුක්කණයෙන් පීති සුඛ ඒකාග්‍රතාව සහිත. ඒක නිසා තථාගතයන් වහන්සේ ඒ ක්‍රමවේදයෙන් චතුත්ථ ඥානයෙන් තමයි අරිහත් ඵලයට සම්වදින්නේ. ඒ කියන්නේ උපේක්ඛා ඒකාග්‍රතාව සහිත චතුත්ථ ඥාන අරිහත් ඵල සමාපත්තිය. ඒකට එතනදී සෝමනස්සයක් ඒ ඵල සමාපත්තිය ඇති වෙන සිත් පරම්පරාවේ සම්පයුක්ත වෙන්නේ නැහැ. ඒක නිසා මෙතනදී සාන්ත උපේක්ෂාව තමයි තථාගතයන් වහන්සේ සුවය හැටියට සඳහන් කරන්නේ. අතවා තේසං ූප සමෝ සුඛෝ ආදීසු යතා සංඛාර දුක්ඛෝප සමෝ සුඛෝති උච්චති. ඒ වගේම අනිච්චවත සංඛාරා උප්පාද වය ධම්මිනෝ uppajjitva niruddhanti තේසං ූප සමෝ සුඛෝ කියලා සඳහන් කරනවානේ. එතකොට තණ්හාව ෂේ වෙලා ගියා. සංස්කාරයන්ගෙන් සිත මිදුණා. ඒ සංසිඳීමම සුවයක්නේ.
එතකොට ඒ සංකාර දුක සමනය වීමම විසංකාර වූ නිර්වාණයට සිත යොමු කොට වාසය කිරීමම සැපයක්. නැවත නැවත බිඳි බිඳි යන සංස්කාරයන්හි සිත පාත්තාගෙන යමින් ලබන සුවය වගේ නෙමෙයි. ඒ වගේම ප්‍රඥප්ති ධර්මයක්, මහග්ගත ධර්මයක් අරමුණු කොටගෙන උපදින මහග්ගත සිතක තියෙන සුවය වගේ නෙමෙයි. මේ විසංකාර වූ නිර්වාණය අරමුණු කරගෙන ලබන සුවය. ඒක නිසාත් මෙතන සුවේ විමුක්ති සුවය කියලා හඳුන්වන බව ටීකාචාර්යන් වහන්සේ පෙන්වලා දෙනවා. ඊළඟට ඒවං සකල කිලේශ දුක්ඛෝප සමභාවතු අග්ගඵලේ ලබ්බමානා පටිප්පස්සද්දි විමුක්ති ඒවයිද සුකාන්ති වේත්තබ්බා. ඒ වගේම මේ කියපු විදිහට සියලු කෙලෙසුන්ගෙන් සියලු කෙලෙස් සියලු දුක් සංසිඳ වූ බැවින් අග්‍රඵලය ලැබමින්, ඒ කියන්නේ අරිහත් ඵලය ලැබමින් සංසිඳීම් ස්වභාවයට පත්වුණු විමුක්තියම නැත්නම් පටිප්පස්සද්දි විමුක්තිය කියන්නේ අරිහත් ඵල විමුක්තිය, අරිහත් ඵල සිතම සමාපත්තියම මිසේ සුවයක් කියලා සඳහන් කරනවා කියලා කියවෙනවා. එතකොට මෙතන සුඛ කියලා කියන්නේ සතුටෙන් හිටියා කියන එක නෙමෙයි. මෙන්න මේ කියන අර්ථයන්ගෙන් සාන්ත ස්වභාවයෙන්, සංසිඳුණු ස්වභාවයෙන්, මිදුණු ස්වභාවයෙන් සැනසීමෙන් ගත කළා කියන අර්ථය කියන එක ටීකාචාර්යන් වහන්සේ පැහැදිලි කරන ඉතාම වටිනා පැහැදිලි කිරීමක් කිය. මොකද විමුක්ති සුඛ පටිසංවේදී කියපු ගමන් කෙනෙක් හිතන්නට පුළුවන් හරි සතුටෙන් හිටියා, ප්‍රීතියෙන් සිටියා කියලා. ඒ සමහර වෙලාවට අහන්න ලැබෙනවා මේ සමහර ඇත්තෝ මේ කාලේ නිරෝධ සමාපත්තියට සමවැදිලත් හරි සතුටින් දින 7ක් වාසය කළා වගේ කියන කතන්දර. ඉතින් අනේ අපි දන්න ධර්ම කරුණු වල නම් නිරෝධ සමාපත්තියට සමවැදුණු පුද්ගලයෙකුට චිත්තසංතානය අප්‍රතිවත්තයි, කියන්නේ මේ පවතින්නේ නැහැ, නවතිනවා දින 7කට මනුෂ්‍ය ලෝකෙදී. එතකොට ඒ කාලය තුල සිත නැතුව චෛතසික විතරක් පහළ වෙන්නේ නැහැ. එතන අඩුම තරමේ උපේක්ෂාවක්වත් පවතින විදිහක් නැහැ. සෝමනස්සයක් ගැන කියන්නම දෙයක් නැහැ. ඒ නිසා නිරෝධ සමාපත්තිය කියන්නේ ඵල සමාපත්තියෙන් ඔබට ගිය ඊටත් වැඩිය එහාට ගිහිල්ලා කතා කරන්න ඕන වූ ස්වභාවයක්. මෙතනදී නිරෝධ සමාපත්තියෙන් නෙමෙයි තථාගතයන් වහන්සේ වැඩ ඉන්නේ, අරිහත් ඵල සමාපත්තියෙන්. මේ විදිහට තමයි ටීකාචාර්යන් වහන්සේ සාරත්ත දීපනියේදී මේ පාඨය කියන්නේ අතකෝ භගවා බෝධි රුක්ඛ මූලයේ සත්තාහම් බෝධි පල්ලංකේ නිසීති විමුක්ති සුඛ පටිසංවේදී කියන පාඨේ පැහැදිලි කරන්නේ. වජිර බුද්ධි ටීකාව අරගත්තොත් වජිර බුද්ධි ටීකාවෙදිත් සඳහන් කරනවා විමුක්ති සුඛාන්ති ආදී වශයෙන් ඒ කියපු කාරණාම තමයි පැහැදිලි කරන්නේ. එතනදී මතක් ඉදිරියට බැලුවොත් පිටුපසට එතනදී වජිරබුද්ධ ටීකාචාර්යන් වහන්සේ මතක් කරලා දෙනවා තේන අபிසම්බුද්ධ දිවසේන සද්ධින් අට්ඨාහං ඒකපල්ලං කියන
නිසින්න භාවන් දස්සේති කියලා. ඒ කියන්නේ තථාගතයන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්නේ වෙසක් පුන් පොහෝ දවසේ ගෙවෙන අලුයම තමයි පසු දිනට අරුණ නගිනවත් එක්කම තමයි බුද්ධත්වයට පත් වෙන්නේ. එතකොට ඒ සඳහා පළඟ බැඳ තථාගතයන් වහන්සේ මේ බෝධිසත්වයන් වහන්සේ වජිරාසනානුරූඪ වෙන්නේ ඊට පෙර දවසේ, කියන්නේ පුර 15ක් පොය දවසේ හිරු බැසගෙන යන්න ආසන්නෙදි කියලා කලින් සඳහන් වුණානේ. ඒකට ඒ දවසත් එක්ක ගත්තාම දින 8ක් කියලා කියවෙනවා. හැබැයි මෙතනදී එක කාරණයක් කියන්න ඕනේ. ඒකට ඒ දවසත් ගණන් ගත්තොත් එහෙම ඒ සම්පූර්ණ දිනයක් නෙමෙයි. ඒක නිසා අතනදී සත්තාහං කියලා කිව්වහම සම්පූර්ණ වශයෙන් ගත්තහම දින 7ක් තථාගතයන් වහන්සේ පල්ලංකයෙන් වැඩ සිටියා. ඒක එහෙමමයි. ඒකට මේ දවස් ගත්තහම ඇත්තටම හතහමාරක් පමණ කාලයක් තමයි තථාගතයන් වහන්සේ එක දිගට පල්ලංකෙන් වැඩ ඉඳලා තියෙන්නේ. හැබැයි ඉතින් මෙහෙම දෙයක් තියෙනවා. ධර්මයේදී අරුණු ගණනින් දින ගණන් කරන නිසා එම දිනියත් අරගත්තට වරදකුත් නැහැ. එහෙම අරගෙන තමයි වජිරබුද්ධි ටීකාචාර්යින් වහන්සේ දින 8ක් තථාගතයන් වහන්සේ එක දිගට එක පළඟින් බුද්ධත්වයෙන් පසුව වැඩ ඉඳලා තියෙනවා කියලා සඳහන් කරන්නේ. ඒක සද්දෝ තස්ස නිසජ්ජා සංකාතස්ස පබ්බාජානුයෝග රූපස්ස පල්ලංකස්ස අඤ්ඤේන ඉරියාපතේන අනන්තරිය භාවං අතස්ස අකෝපිත භාවං දස්සේති කියලා. ඒක කියන වචනයෙන් හිඳීම සංඛ්‍යාත පැවිද්දට අනුරූප යෝග්‍ය ස්වභාවය දක්වමින් එකී පල්ලංකයෙන් වෙනත් ඉරියව්වකින් මාරු වීමක් නැතිව, වෙනත් ඉරියව්වකට ගමන් කිරීමක් නැතිව ඒ වෙනස් කරන්නේ නැතිව කියන අර්ථය දක්වනවා කියනවා. ඊට පස්සේ විමුක්ති සුඛං කියන එකෙන් එත විමුක්තියං වා සුඛන්ති න සම්භවති පංචමඥානිකත්තා භගවතෝ ඵල සමාපatti සංකාතා විමුක්ති ඒව අනුජංගනට්ඨේන නිබ්බාන සුඛන්ති විමුක්ති සුඛං තං සමාපජ්ජනේන පටිසංවේදි අනුභවන්තෝ නිසීදි කියලා පැහැදිලි කරනවා. මෙතනදී මේ වජිරබුද්ධි ටීකාචාර්යින් වහන්සේ සිහිපත් කරන්නේ විමුක්තියං වා සුඛං තින සම්භවති, විමුක්තියෙහි සුඛය කියන එක ලැබෙන්නේ නැත කියනවා. මොකද තථාගතයන් වහන්සේ වශයෙන් ගත්තහම පංචමඥානිකත්තා, මෙතන පංචමඥානික කියන වචනයෙන් සඳහන් කරන්නේ පංචක ණය වශයෙන් තථාගතයන් වහන්සේට අනුරූපව ගත්තාම සාරත්ථ දීපනී ටීකාචාර්යින් වහන්සේ දැක්වපු විදිහට චතුත්ථඥානිකයි තථාගතයන් වහන්සේගේ සමාපත්තිය තික ප්‍රඥෙක් නිසා ඒ පංචමඥානික සංඛ්‍යාත උපේක්ඛා ඒකාග්‍රතා සහිත ඵල සමාපatti සංඛ්‍යාත විමුක්තියම අනුජංගනට්ඨේන නිබ්බාන සුඛන්ති විමුක්ති සුඛං. නිර්වාණ ඒ සමාපatti සුවය, නිර්වාණ සුවය, විමුක්ති සුවය අනුව යෑම නිසා සුවයක් බවට පත් වෙනවා. මේ සම්පයුත්ත වේදනාව වශයෙන් පවතින උපේක්ෂා වේදනාව උනාට නිර්වාණය අනුව
නිර්වාණ සුවය අනුව විමුක්ති සුවය අනුව පහළ වෙන නිසා මෙතනදී සුවයක් හැටියට සඳහන් කරනවා තං සම්මාපජ්ජනේන පටිසංවේදීය ඵල සමාපත්තියට සම්බන්ධමින් නිර්වාණ සුවය විමුක්ති සුවය ලබන්නේ මොකකින්ද? ඵල සමාපත්තියට සමවැදීමෙන්. ඒ සමවැදීමෙන් එකී සුවය අනුභව කරමින් වැඩ සිටියේය කියලා සඳහන් කරනවා. වේනීය කාලානතික්කමනතෝ තං අපෙක්කමානෝ නිසීදි න විමුක්ති සුඛ සංගේන කියලා සඳහන් කරනවා. මෙතනින් කියවෙන්නේ ඇත්තටම තථාගතයන් වහන්සේ ඒ පැමිණි ගමනේ තිකු කලක් අති දීර්ඝ කාලයක් සංසාරේ අර කලිනුත් සඳහන් කර පරිදි අනේක ಜಾති සංසාරං සන්ධා විස්සං අනිප්පිසං කියන ආකාරයෙන් අනේක ಜಾති සංසාරයේ මේ විමුක්තිය පතා පැමිණි දිගු ගමන කෙලවර කරමින් ඒ කෙලෙස් ධර්මයන් විනාශ කිරීමේ හික්මී සතර මාර්ගක්ෂණයන්ගේ හික්මී මේ කාලය අවසන් කරමින් එම සුවය අපේක්ෂා කරමින් වැඩ සිටියා. නැතුව ඒ විමුක්ති සුවයට ඇලිලා වාසය කළා නෙමේ. ඉබඳු දෙයක් නෙමේ. එයින් හිටීමට නොහැකියෙන් ආසක්ත වෙලා සිටියා කියන කාරණේ නෙමේ. දිගු ගමනක් මේ సంతානය තමන් වහන්සේ භාවිතා කළා. මේ ගමනේහි යෙදෙව්වා. එය මස්තකා ප්‍රාප්ත වුණු අවස්ථාවේ යන්තරන් දුර එහි යෙදී වැඩ සිටියා කියන එකයි කියන එක තමයි වජිරබුද්ධි ටීකාචාර්යින් වහන්සේ සඳහන් කරන්නේ. ඊට පස්සේ විමුක්ති විනෝදනී ටීකාචාර්යින් වහන්සේ අරගත්තාම විශේෂයෙන් කිය යුතු තරම් කරුණක් ඒ පිළිබඳව සඳහන් කරලා නැහැ. එතකොට මේ විදිහට තමයි මේ දෙවනි පාඩේ වෙච්ච මේ අතකෝ භගවා බෝධිරුක්ඛ මූලයේ සත්තාහං ඒකපල්ලං කියන නිසීදි විමුක්ති සුඛ පරිසංවේදී කියන පාඩය පෙළ අටුවා සහ ටීකාවන්ගේ සඳහන් වෙලා විස්තර වෙලා තියෙන්නේ. ඉතින් මෙම අධ්‍යයන කටයුතු වල වීඩියෝ පළ කිරීම සඳහා සමහර වෙලාවට තියෙන කටයුතු සමග එක වීඩියෝකින් පසුව තවත් වීඩියෝවක් නිකුත් වීම සඳහා කාලයක් ගත වෙනවා. ඒ හැකිතාක් දුරට අවම කිරීම සඳහා අපි උත්සාහ කරමින් සිටිනවා. ඉතින් අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලාගෙන් සමහර වෙලාවට මේ පිළිබඳව පුණ්‍යානුමෝදනාවන් ලැබෙනවා. ඒ පිළිබඳව අපි ඉතාමත්ම සතුටින් එවැගේම ගෞරවයෙන් සිහිපත් කරනවා. විශාල ආශිර්වාදයක් අපට මේ පිළිබඳව අධ්‍යයනය කිරීමෙන් යම් තරම් ධර්මඥානයක් විනයඥානයක් ලැබී සම්බුද්ධ ශාසනය චිරස්ථායී වේවා කියන එකයි අපේ තියෙන බලාපොරොත්තුව ප්‍රාර්ථනාව. විනයෝ නාම ශාසනස්ස ආයු විනය කියන්නේ සම්බුද්ධ ශාසනයේ ආයුෂය. ඒක නිසා
සියලු දෙනාටම මේ ධර්මාධ්‍යයනයේ කටයුතු ඒකාන්තයෙන් සම්බුද්ධ ශාසනයත් නිර්මලව ආරක්ෂා කරගෙන තම තමන් වහන්සේලා තම තමන් සියලු දෙනා ප්‍රාර්ථනා කරන්නා වූ බෝධිඥානයට පැමිණීම පිණිස හේතු උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.